අපි මුලින්ම කරේ තොරතුරු පද්ධති පාඩම. ඒ කියන්නේ 11 වසර දෙවෙනි පාඩම අපි කරේ. දෙවෙනි පාඩම ඉවර කරා. ඉවර කරලා අපි ප්‍රෝග්‍රෑමින් වලට ආවා. එහෙනම් ප්‍රෝග්‍රෑමින් වලට ඇවිල්ලා දැන් ප්‍රෝග්‍රෑමින් පාඩම තමයි ඇදෙන්නේ ටිකක්. ප්‍රෝග්‍රෑමින් පාඩම ටිකක් ලොකු පාඩමක්. අපි වැඩි කාලයක් ගන්න ඕනේ පාඩමක්. දැන් ඒකේ දෙවෙනි ටියුට් එක අපි පළවෙනි නිබන්ධනය කරලා ඉවරයි. හරි දැන් අද අලුත් කොටසකින් කියලා හිතන්න අද ජොයින් වෙන කට්ටියට තේරුණ විදියට සාධාරණව මම මේක කරන්න බලන්නම්. හරි හොඳයි පුතේ අද අපි කරන්න යන්නේ පුනර්කරන ආකාරය කියන්නේ කෝඩින් අපි පටන් ගත්තා. පැස්කල් කෝඩින් පැස්කල් කේත පටන් ගත්තා. මගේ ක්‍රමය අනුව අපි මුලදිම ව්‍යාජ කේත සහ ගැලීම් සටහන. ඒ කියන්නේ ඇල්ගොරිතම් අපි කියන්නේ පුතේ ක්‍රමලේඛයක් පෙන්නුම් කරන ක්‍රමලේඛයක් ඉදිරිපත් කරන ඕනෑම ආකාරයක් අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. නටලා පෙන්නුවත් ඇල්ගොරිතම් එකක්. පරිගණක ක්‍රමලේඛකයා ප්‍රෝග්‍රෑම් එක මතක් වෙච්ච ගමන් මේ හිටු ගාලා කම්පියුටර් එක ගාලා ඉල කෝඩ් කරන්නේ නැහැ. වැඩ ගොඩක් තියෙනවා. අපි ගියක් හදනකොට ටග් ගාලා මේ ගියක් කරන ආපුකම රයිට් එන්න බාස් වෙන්න කොහෙන කියන්නේ ගල් ගේන වැලි ගේන ඔක්කොම කරලා ගියේ බදිනවා නෑ. ඊට කලින් වැඩ ටිකක් කරගන්න ඕනේ. මේ භූමිය තෝරගන්න ඕනේ, ප්ලෑන් එක ඇඳ ගන්න ඕනේ, ඇස්තමේන්තු හදා ගන්න ඕනේ. ඉතින් මේ මුල් ටිකක් තියෙනවානේ. ඉතින් ඒ වගේ තමයි පුතේ මේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින් පරිගණකයේ ගාවිලා කෝඩ් කරන්න කලින් ඇත්ත ගේත පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑමින් කෝඩ් පාවිච්චි කරලා කෝඩ් කරන්න කලින් වැඩ ගොඩක් තියෙනවා. අපි කලින් කතා කරා ඔය අද සම්බන්ධ වෙච්ච කට්ටියට පරණ පාඩම් ඕන රෙකෝඩින් මංගාව තියෙනවා. මුල ඉඳලා ප්‍රෝග්‍රෑමින් පාඩම් අපි කරා ගොඩක් කරා. දැන් මේ මෙතන ඉන්න කට්ටිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. පරණ සම්බන්ධ වෙච්ච කට්ටිය වань. හරි? දැන් මේ ඔය ටියුට් එකේ අන්තිමට එනවා ප්‍රශ්න අවුරුදු 3ක ප්‍රශ්න අහන්න. ඒ කට්ටිය කජු කරා වගේ තමයි ඒවා අග්ගලා ලියන්න පුළුවන්. අපිට ඒවා ඊට සංකීර්ණ දේවල් අපි කරලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා කලින් පොරොන්දුවක් දුන්නා. මම මේ පාඩම කරනවා කියලා කරලා දෙනවා කියලා ඔය කට්ටියට මුලින්ම මේ පේපර් එක ගත්ත ගමන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ලියන්න ආසහිතන විදිහට ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ලියන්න බැලමෙන විදිහට මම මේ පාඩම කරලා දෙනවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දු තමයි මේ ඉටු කරගෙන යන්නේ. හරි ඉතින් ප්‍රෝග්‍රෑමින් කියන්නේ පුතේ මේක මහ ලොකු දෙයක්. මේක කලාවක්. ඒ කියන්නේ මේක මේ අර හිතීමේ ක්‍රමයක් තියෙන. මේක මේ හරි මහා හිතන්නේ කට්ටිය ප්‍රෝග්‍රෑමින් කිය අමාරුම පාඩම. අන්තිම අවුරුද්ද අන්තිම විභාගේ ලඟ වෙලා මොනවද දුවේ පුතේ අමාරු පාඩම් කියලා ඇහුවාම ඔය එකක් තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. හරිද නෑ එහෙම වෙන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑමින් කියන්නේ මේකම සාමාන්‍ය දේවල් එක්ක සම්බන්ධ එදිනදා ජීවිතයේදී අපි මූණ දෙන අපිට සම්බන්ධ වෙන අපිට හමු වෙනත් එක්ක සම්බන්ධ කරලා ගත්තා මේක හරි ප්‍රායෝගිකයි කතාව. ඇති දෙයක් නෑ ප්‍රෝග්‍රෑම්. දැන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා කියන අද ලෝකේ ඉන්න නේද ප්‍රකෝටිපතියක් එහෙම නැත්නම් මේ මිලියන ට්‍රිලියනස්ලා ගත්තාම 10 දෙනෙක් ගත්තොත් 6-7 දෙනෙක් ඉන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා. හරි? ඒ හින්දා මේක තමයි මේක ඔකනේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙනවා මේ පාඩම. අනාගතයේ ප්‍රෝග්‍රෑමර්ස්ලා මෙතන ඉන්න පුළුවන්. NASA එකේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්න පුළුවන්. Microsoft එකේ ප්‍රෝග්‍රෑමර්ස්, Adobe කම්පැනි ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්න පුළුවන්. විතර නෙමෙයි ලංකාවේ Versa එකේ software කම්පැනියේ අනාගතයේ රැකියාව කරන නේ නිලදල ඔබවන ඩෙවලොපර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඉන්න පුළුවන් මෙතන. හරි? රයිට්. හොඳයි. සුබපත් වෙනවා මම ඔක්කොම. හොඳයි පුතේ අපි කරගෙන ගියේ පරිගණක ක්‍රමලේඛයක කොඳු නාරටිය බඳු දෙයක් තියෙනවා. ප්‍රෝග්‍රෑමින් ලියන කෙනාට සැකිල්ල හදාගන්න හරියට බෑක්බෝන් එක ඔය කෂේරුකාව වගේ දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා පුතේ දත්ත පාලන ව්‍යුහ කියලා. අපි ලියන ප්‍රෝග්‍රෑම් එක ඇතුළත් වෙන ආකෘතිය මොකක්ද කියන එක. අපි ලියන ප්‍රෝග්‍රෑම් එක ඇතුළත් වෙන ආකෘතිය මොකක්ද කියන එක. අපි තුනක් ගැන කතා කරා. ආකෘති තුනක් ගැන කතා කරා. අපි අන්තිමට ගියා පුතේ ගැලීම්ස් ඇල්ගොරිතම් තරහ ඇල්ගොරිතම් කියන ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කරන ඕනම විදියන්නේ මම කිව්වනේ. ඒතර අපි ඉගෙන ගත්තා ප්‍රෝග්‍රෑම් එක අපි පාසල් මට්ටමේදී ඉගෙන ගන්නවා පුතේ ක්‍රමලේඛයක් ඉදිරිපත් කරන්න ව්‍යාජකීයද ඇත්තකේද නෙමෙයි. අපේ වචන අපේ භාෂාව කියන්නේ ඉංග්‍රීසි භාෂාව. ඇල්ගොරිතම් මේ ව්‍යාජකීයද ලියන්නේ පුතේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහලෙන් ලියන්න එපා. සමහර පාසල් වලවත් ලියනවා. සමහර පොත්පත් වලත් තියෙනවා. නමුත් ඒක අසාර්ථකයි. පේපර් එකට එන්නේ සරල ඉංග්‍රීසියෙන් එන්නේ. ඒ ඉංග්‍රීසි තමයි ඉංග්‍රීසි භාෂාව තමයි සුදුසුම මාධ්‍ය ව්‍යාජකීයයක් ගොඩනගන්නේ. හරි? ඉතින් ඒක අපි මුලින් ඉඳලම අපි එහෙම තමයි කරගෙන ආයේ මහා ලොකු දෙයක් ඉංග්‍රීසි ඕනේ නැහැ ඒකට. හරි?
ඒක ලියනවා. එතකොට ව්‍යාජ කීටයක් කියන්නේ එහෙම භාෂාව පාවිච්චි කරලා භාෂාව භාවිත කරන භාෂාවේ වචන සංකේත පාවිච්චි කරලා ලියනවා. එතකොට මම උදාහරණයක් කිව්වොත් දැන් ව්‍යාජ කීටයක පුතේ දැන් ඉන්පුට් කියන එකට අපි ගන්නවා ආදානයක්. ඉතින් අපිට කැමති වචන පාවිච්චි කරනවා ගැලපෙන වචන ආදාන වලින්. එක්කෙනෙක් ඉන්පුට් කියනවා, තව එක්කෙනෙක් ඉන්සර්ට් කියනවා, තව එක්කෙනෙක් get කියනවා, තව එක්කෙනෙක් take කියනවා. නේ? තව එක්කෙනෙක් enter කියලා ගන්න පුළුවන්. ඉතින් ඔය ඕනේ වචනයක් පාවිච්චි කරනකොට මේක ඇත්ත කීත නෙමෙයි මේ ව්‍යාජ කීත. එතන ඔතන ඉන්න අපි 10 දෙනෙක් ඉන්න අය 10 දෙනාගේ ව්‍යාජ කීතය වචන 10 විදියට තියෙන්න පුළුවන්. හැබැයි මේ හරය එකයි. ඒ ව්‍යාජ කීත වැරදි කියලා මේ වචන විතර පාවිච්චි කරගෙන කියන්න බෑ. එහෙම කියන්නේ කෝඩින් වල. කෝඩින් වල හරිම වචන දාන්න ඕනේ. පැස්කල් වල හරිම එතෙන්ට යෙදෙන කීවර්ඩ් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. කම්පයිල් එකෙන් එතන ඉන්ටර්ප්‍රිටර් පරිවර්තකයෙන් පරිවර්තනය කරන්නේ. Python වලදී ඒ අදාළ වචනේ දාගන්න ඕනේ. හරි? අපි තාම ඉතින් ව්‍යාජකයට. ඒතකොට ව්‍යාජකයට අපි ලිව්වා. ඊට පස්සේ ඒක අපි කිව්වා පොදුවේ කිව්වා ව්‍යාජකයක් කියලා කියන්නේ ක්‍රමලේඛයක් ලිඛිතමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම. නේ? ලිඛිතමය ආකාරයෙන් ක්‍රමලේඛයක් පියවර වශයෙන් ඉදිරිපත් කිරීම අපි ව්‍යාජකයක් කියලා කියනවා. ප්‍රෝග්‍රෑම් එක ලියනවා කලින් කෝඩ් කරන්න කලින්. එයා ලියනකම තියන්නේ අඳිනවා ප්‍රෝග්‍රෑම් එක. මේ චිත්‍රකින් අඳිනවා. ඒ ලෝක සම්මත සංකේත ටිකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක අඳිනවා. අපි ඒකට කියනවා ගැලීම් සටහන් කියලා. ඉතින් අපිට ওই දෙකත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ මේ සාමාන්‍ය පෙළදී. ඇත්තටම කෝඩින් මේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. කෝඩින් පේපර් එකට කෝඩින් එන්නේ නැහැ. විතර කියන්නේ අන්තිම අවුරුදු 17 18 වගේ 16 17 වගේ ඇරේ කියන කොටසින් කියන අන්තිම වෙලාවේ පාඩම කරන ඇරේ කියන කොටසින් කෝඩින් ටිකක් ආවා. ඊට පෙර පසු කෝඩින් ආවේ නැහැ. අපිට ගනුදෙනුව තියෙන්නේ පුතේ ව්‍යාජකේත සහ ගැලීම් සටහන් එක. අපි ඒකයි වැඩි කාලයක් යත් එක්ක අපි මේ ගත කරේ. අපි හුරු වුණේ. එතකොට දැන් මේකෙත් මම කෝඩින් දැන් යන්නේ මම කෝඩින් පටන් ගත්තා. එතනත් මම ව්‍යාජකේතයි ගැලීම් සටහන් අතාරින්නේ නැහැ. කෝඩ් එක ගත්ත එක ඉතින් දෙපාරක් කරනවා මගේ ක්‍රමවේදය අනුව ඔය පාඩමේ ව්‍යාජ ගැලීම් සටහන් ටික ව්‍යාජකේත ටික අපි දෙපාරක් වගේ ලියවෙනවා. එතකොට අන්තිමට එනකොට හොඳට ප්‍රැක්ටිස්. හරි? රයිට්. මුල කොටස වුණා මට බෞද්ධලිව කියන මම රෙකෝඩින් ටික දාන්න. මේ ගෲප් එකට දාපු ඇතර උඩට යන්න අමාරුයි. සමහර පස්සේ ඇඩ්වෙන්චර් කට්ටිය ඒවා යන්නේ නැහැ. හරි අවශ්‍ය දෙන්න. හරි පුතේ. මම කිව්වේ කොඳුනාරටි වගේ මේ ක්‍රමලේඛයක් ගොඩනගනකොට ඒකේ කෂේරුපාව වගේ ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ක්‍රමලේඛයේ අයත් වන දත්ත පාලන ව්‍යුහ. අපි ලියන ප්‍රෝග්‍රෑම් එක අයත් වන දත්ත ගලන ක්‍රමවේදය. මොකක්ද තියෙන ක්‍රමවේදය? ක්‍රමවේද දත්ත පාලන ව්‍යුහ තුනක් ගැන මම කියලා තියෙනවා. රයිට්. මට සනුති කියන්න බලන්න දත්ත පාලන ව්‍යුහ තුන කියන්න බලන්න සනුති. මයික් ඔන් කරන්න. කියන්න බලන්න. දත්ත පාලන ව්‍යුහ තුන කියන අපි කතා කරා මොකද්ද? කියන්න බලන්න. සරුති කියන්න බලන්න. දත්ත පාලන සරල මොකද්ද? සරල ගලා යාම. එහෙම නැත්නම් අනුක්‍රමික ආකාරය. හරි? රයිට්. මම එහෙම එක ආකෘතියක් මම පෙන්නන්නම් පුංචි පැහැදිලි කිරීමකුත් එක්ක යන්නේ. අපි ටියුට් එකට එමු. මම එහෙම ආකාරයක් මම ඔය කට්ටියට පෙන්නන්නම් පුතේ සරල ගලා යාමේ ආකාරය. මෙන්න මේ තුන ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේ සීක්වන්ස් කියලා කියන්නේ පුතේ සරල ගලා යාම. ඒ කියන්නේ අනුපිළිවෙලට උපදෙස් ටික ක්‍රියාත්මක වෙලා යනවා. මේක අපිට අහුවෙනවා පෙන්නන එකේ ආකෘතිය. මේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ ගැලීම් සටහනක් අපිට දකින්න පුළුවන් වෙන ඕන ස්ටාර්ට් එක ගත්තා, ආරම්භය ගත්තා. හරි මේ තියෙන ආරම්භය ගත්තා. මෙන්න මේ විදිහට ඔන්න ස්ටාර්ට් කරා. මේ ගැලීම් සටහනක ආකෘතියක් තියෙන ඔන්න ස්ටාර්ට් කරා. ඊගාවට පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර ඔන්න අවසන් වුණා. ආරම්භ වෙලා පියවර ටිකක් අනුපිළිවෙල එකකින් පසු එකක් වශයෙන් එකිනෙක අනුපිළිවෙලට ක්‍රියාත්මක වෙලා අවසන් වෙලා යාමේ ක්‍රමවේදය අපි කියනවා සරල ගලා යාම. මම පුංචි උදාහරණයකුත් පෙන්නන්නම්. මෙන්න මේක බලන්න.
right sum and average ඔන්න බලන්න එකතු කිරීම අපි මේවා කරා එකතු කිරීම සහ මේ සාමාන්‍යගේ ඉලක්කම් දෙක යතුරු පූර්වයෙන් අතුරක් කරන ඉලක්කම් දෙකක එකතුව සහ සාමාන්‍යගේ ගන්න ගැලීම් සටහනක් සම් සමාන බිඳුව ඇවරේජ් සමාන බිඳුව ඉන්පුට් number 1 input number 2 මේ ආදාන කොටුව වල දාලා තියෙනවා සම් සමානයි number 1 දාන number 2 1යි 2යි එකතු කරලා මේ sum එකට දානවා කියලා අපි කියන්නේ ඇත්තටම මේ අපි ක්‍රම ලේඛනයේදී අපි ඉගෙන ගත්තා මේ සමාන ලකුණේ අර්ථය තියෙන්නේ පුතේ මෙන්න මේ දෙකේ එකතුව මෙන්න මේ sum කියන එකට දානවා පවරනවා මේක ඇවිල්ලා assign කරනවා කියලා අපි කියන්නේ සමාන කිරීමක් නෙමෙයි ඔය හරි පැස්කල් වලදී අපි පාවිච්චි කරන්නේ ඒ පවරන එකට ඩොට් දෙකයි සමාන අකුර. අපි ඉස්සරහට හම්බ වෙනවා. හරි? රයිට්. එතකොට ඊගාට ඇවරේජ් එක මේ ඔක්කොම සැකසීම් නෙමෙයි සැකසීම්. සැකසීමේ කොටු වල තමයි මේ දින ඇවරේජ්. සම්බෙදීම දෙක නම් මේ හදාගත්ත එකතුව දෙකෙන් බෙදලා එන අගය දානවා මේකට පවරනවා. අන්න. දැන් මෙතන ඇවරේජ් ප්‍රධාන මතකයේ විචල්යන් වෙන් වෙලා තියෙනවා සම් ඇවරේජ් කියලා. ඊගාට input number 1 කියලා එක තැනකුත් තියෙනවා number 2 කියලා තැනකුත් තියෙනවා number 1 එකට දාගත්තා කියයි number 2 එකට දාගත්තා කියයි එකට එකතු කරලා sum කියන තැනට දැම්මා ඊළඟට sum එකේ අගය අරන් දෙකෙන් බෙදලා ඒන පිළිතුර දාගත්ත average එක දැන් තැන් හතරක් ප්‍රධාන මතකයේ විචල්යන් විදියට ගබඩා වෙලා තියෙනවා එහෙනම් යතුරු පූර්වයෙන් අතුලක් කරපු පළවෙනි අංකය නම් 1 එකේ තියෙනවා යතුරු පූර්වයෙන් අතුලක් කරපු දෙවෙනි අංකය නම් 2 එකේ තියෙනවා පුතේ මේ දෙකේ එකතුව තියෙනවා sum එකේ ඊළඟට ඒ sum එක දෙකෙන් බෙදලා average එක තියෙනවා මෙන්න මේක. දැන් අපි කැමති කෙනෙකුට දාන්න. මොකද ඒක දාන්න ඩිස්ප්ලේ කරන්න අර හදාගත්ත එකතුවයි average එක. ඔන්න ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඕක තමයි අපි කියන්නේ සරල ගලා යාම කියලා අපි කියන්නේ. දැන් අපි ලියන ප්‍රෝග්‍රෑම් ඔන්න ඔය ආකෘතිය පිළිහිටන්න පුළුවන්. මොනවත් නෑ ඉහළ සිට පහළට දෙන උපදේශ ටික ආදානයක් තියෙනවා සැකසීම් වෙනවා ප්‍රතිදානය වෙලා ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා හැරිලි මොනවත් නෑ තේරීම් මොනවත් තියෙනවද නෑ මේ ක්‍රමයේදී අපි ඉගෙනගත්ත ගැලීම් සටහන් වල ඉගෙනගත්ත එක සංකේතයක් අපිට දකින්න හම්බ වෙන්නේ නෑ මොකද්ද තේරීමේ කොටුව ඩිසිෂන් බොක්ස් එක අපිට දකින්න හම්බ වෙන්නේ නෑ මේකේ ඒ සරල ගලා යාම අපිට දකින්න හම්බ වෙන්නේ නෑ සරල ගලා යාම ඉහළ සිට පහළට උපදේශ ටික ක්‍රියාත්මක වෙලා යනවා අපි ඔක් කරා අලුත් කීප දෙනෙක් ඉන්න ඉඳන් මම ඔය ආපහු පොඩ්ඩක් මතක් කරගෙන යන්නේ හරි එහෙනම් අපි යනවා ඊළඟ එකට ඊළඟ ආකාරය තමයි පුතේ සිලෙක්ෂන් කියන එක. අපි අන්තිමේට කරා මම ඒක ෂෙයා කරා ගෲප් එකට ඒ වීඩියෝ එක සිලෙක්ෂන් ටයිප් එක තේරීමක් අපිට කරන්න වෙනවා. හරි ඒ කියන්නේ ක්‍රම ලේඛනය තුලදී තේරීමක් කරන්න වෙනවා. අපිට ගැලීම් සටහන තුල මෙතෙක් භාවිතා නොකරන ලද සිලෙක්ෂන් එක භාවිතා නොකරන ලද අලුත් සංකේතයක් එකතු වෙනවා. ඒකට අපි කියනවා මෙන්න මේ තේරීමේ කොටුවක් කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කතාව. හරි ඒ කියන්නේ ක්‍රමලේඛයේ ආදාන වෙනවා සැකසීම් දිනවා සැකසීම් වෙනවා ඊට පස්සේ තේරීම කොන්දේසියක් සලකා බලලා ඒකේ සත්‍ය අසත්‍ය අනුව දත්ත ගලන දිශාව වෙනස් වෙනවා පාල දත්ත පාලන වීර්ය දත්ත ගලන දිශාව වෙනස් වෙනවා දෙපැත්තෙන් යන්නේ ඕකේ එක පැත්තකින් කියන සත්‍ය නම් සත්‍ය පැත්තෙන් බහිනවා පල්ලෙහාට අසත්‍ය නම් අසත්‍ය පැත්තෙන් බහිනවා කො අවසන් වෙලා නැහැ වෙන ක්‍රියාවක් කරනවා තමයි කතාව හරි මේක සාමාන්‍ය දෙයක් හිතන්නකොනේ අම්මා මම කිව්වේ මං මුලින්දම කිව්වා අම්මා කියනවා කඩේට ගිහිල්ලා පාන් එකක් කරන් එන්න කියලා. හරි ඕක පුළුවන් නේ ඔයාලා ඇල්ගොරිතම් එකකින් ඉදිරිපත් කරන්න. අම්මගේ සල්ලි ගන්නවා කඩේට යනවා මුදලාලිගේ පාන් ගෙඩියක් මෙලදී ගන්නවා ගෙදර එනවා ඉතුරු සල්ලි ටික පාන් ගෙඩියයි ඉතුරු සල්ලි ටික අම්මට දෙනවා. දැන් ඉතුරු සල්ලි ටික සාක්කුවේ දානවා. ආපේ හිතමු මොනවත් දැන් අම්මා මේ කියපු මේ පවරපු වගකීම ඔයා අනුපිළිවෙලට ක්‍රියාත්මක වෙලා ඉටු කරලා ඔයා අවසන් කරා වැඩි. පැහැදිලිද? අම්මා කියනවා මෙන්න මෙහෙම කතාවක්. පුතේ කඩේ යන්න. කඩේ ගිහිල්ලා පාන් තියනවා නම් පාන් ගේන්න. හැබැයි පාන් නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. පාන් නැත්තම් බරිස් තරන් එන්න කියලා. දැන් පුතා යන්නේ කඩේට දුව හරි පුතා හරි යන්නේ ප්‍රශ්නයක් එක්කනේ. දැන් යන්නේ තේරීමක් එක්ක යන්නේ. එයාගේ අම්මගේ අපේ අම්මගේ තේරීමක් එක්ක යනවා. වාට සොලියුෂන් දෙකක් තියෙනවා. පාන්ද බනිස්ද කියන. හරි ඔයා ගිහලා මුදලාලිගෙන් දැන් අර විදිහටම ගත්ත ඔන්න අන්නක අම්මගේ සල්ලි ඉල්ල ගත්තා. කඩේට ගියා. කඩේට ගිහිල්ලා මුදලාලි පාන් තියනවද? ඔව්. පාන් තියෙනවා. අර කලින්ගේ පාන් පේන්න තියෙනවා කලින් එකේ.
පාන් ගෙඩිය ගත්තා ආවා. හරි සල්ලි දුන්නා වෙලෙ ටික ගත්තා ආවා. හරි. මුදලේ ගන්න පාන් පේන්නේ නැහැ. මුදලේ පාන් තියනවද? ඔව් පුතේ පාන් තියෙනවා. එහෙනම් පාන් එකක් මට දෙන්න. හරි රයිට්. ඔව් පාන් තියෙනවා නේද? ඔව් ආවා ගෙදර ආවා. මේ අම්මට පාන් ගෙඩිය දුන්නා සල්ලි දුන්නා උන අවසන් කරා. මුදලාලි කියනවා පාන් නැහැ කියලා. මුදලාලි පාන් තියලා පාන් නැහැ. අවාල choice එකක් තියෙනවා. තේරීමක්. හරි පාන් නැහැ. එහෙනම් බරිස් දෙන්න. එහෙනම් නැත්තම් ඒ පැත්තෙමුත් මොකක් හරි දෙයක් ඒත් ඔයා ගෙදර යන මග නවතින්නේ නැහැ. ඒත් එහෙනම් බරිස් අරන් ගෙදර ඇවිල්ලා අම්මට බරිස් ටික දීලා සල්ලි දීලා ඉතුරු සල්ලි ටික දීලා ඔය වැඩේ අවසන් කරනවා. ඔන්න තේරීමේ ආකාරය. තුන්වෙනි ආකාරය අද අපි ඉගෙන ගන්න යන්නේ ඔන්න තුන්වෙනි ආකාරය. කඩේ කියන කතාව මතක තියාගන්න. තුන්වෙනි ආකාරය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. තුන්වෙනි ආකාරය කියන්නේ මෙන්න මේ ආකාරය පුතේ. තුන්වෙනි ආකාරය කියලා කියන්නේ හරි මෙන්න මේ ආකාරය. බලන්නකො මෙන්න මෙතන තියෙන මේ ගැලීම් ස්ථාන දිහා බලලා අපිට ඔක ආකෘතිය තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක බලන්න. ඔය ගැලීම් ස්ථානයේ කොටසක් ඔය තියෙන්නේ. තුන්වෙනි ආකාරය මෙන්න මෙහෙමයි. අම්මා කියනවා ඔන්න අම්මා කියනවා පුතේ පාන් ගෙඩියක් අරන් ඉන්න කියලා. පුතා සල්ලි අරන් මොනවද කඩේට දුවනවා. උදේ පාන් තියනවද පාන් නැහැ. උදේ කියලා පාන් නැහැ. ආපහු ගෙදර එනවා. මම කියනවා එනම් බනිස් හරි අරන් එන්න. ආපහු දුවනවා කඩේට. උදේ බනිස් තියනවද? බනිසුත් නැහැ පුතේ. ආපහු ගෙදර දුවගෙන එනවා. එහෙනම් මේ කොකෝ බනිස් අරන් එන්න. නේ? කොකෝ බනිස් අරන් එන්න. ආයෙ ආපහු එනවා. ආපහු මුදල් කොකෝ බනිස් තියනවා. අනේ නෑ පුතේ මේ දැන් ඉවරනේ උදේ. ආපහු ගෙදර එනවා. එහෙනම් අම්මා කියන ස්ක්‍රීන්වත් අරන් වරින් කියනවා. ඊට පස්සේ අන්න ආපහු දුවලා ගිහිල්ලා මොකට පුතෙක් නේ? ආපහු දුවලා ගිහිල්ලා උදේ ස්ක්‍රීන් හයි ස්ක්‍රීන් එක තියෙනවා. ආව් අහන්න ස්ක්‍රීන් ටික ගත්තා. ආවා වැඩේ අවසන් කරා. අම්මගේ අවශ්‍යතාවයේ තෘප්ත වෙනකම් කොල්ලා කඩේ ගියා. ඒ කියන්නේ අපි ක්‍රමලේඛයන් තුල පුතේ දෙන ලද උපදේශ මාලාවක් ස්වයංක්‍රීයකරණය කරන්නේ. ඒක දෙන ලද උපදේශ මාලාවක් නැවත ක්‍රියාත්මක කරගන්න කීප වතාවක් ක්‍රියාත්මක කරගන්න. අපි පාවිච්චි කරන පාලන ව්‍යුහය අපි කියනවා පුනර්කරණ ආකාරය. එහෙම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් අපි කියනවා repetition. එහෙම නැත්නම් iteration කියලා අපි කියනවා. සිංහලෙන් අපි කියනවා පුනර්කරණ ආකාරය. නැවත වෙනවා පුනර්කරණ ආකාරය ලූපාකෘති කියලා කියනවා. මේකේ පුනර්කරණයක් කියලා කියන්නේ පුතේ අපේ ගැලීම් සටහන තුල ලූප් එකක් දකින්න පුළුවන්. ලූප් එකක් කියන්නේ සර්කල් එකක්. රවුමක්. දාමයක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේ බලන්නකෝ. මම පෙන්නන්නම් මේ ලූප් එක මේ බලන්න. ඔන්න බලන්න. අපිට දකින්න පුළුවන් ලූප් එක බලන්න. මෙන්න බලන්න. ඔන්න ස්ටාර්ට් බාරේ අපි මෙතන ප්‍රොසෙස් එක මොකක් හරි තියෙනවා. හරි මෙතන තියෙනවා. ඔන්න එනවා. කොන්දේසිය සලකා බලනවා. yes නම් යනවා පල්ලෙහාට. ඔන්න තව උපදේශයක් ක්‍රියාත්මක කරනවා. ආපහු යනවා. ඔන්න ආපහු වෙන මේ තියෙන ලූප් එක. මේ තියෙන්නේ. මේ කොන්දේසිය සත්‍ය වෙලා තියෙන තාක්කල් නැවතත් ක්‍රියාත්මක වෙනවා. කොන්දේසිය කඩවුන විගස ලූපේ ක්‍රියාත්මක වීම නවතිනවා. එහෙනම් අම්මගේ අවශ්‍යතාවය ඉටු වෙනකම් පුතා කඩේ ගියා. අම්මගේ අවශ්‍යතාවය ඉටු වෙච්ච ගමන් ප්‍රෝග්‍රෑම් එක නවතුණා. අන්න පුනර්කරණ ආකාරය. දැන් අපිට ක්‍රමලේඛනයන් තුල ක්‍රමලේඛ ගොඩ ගන්න කාර්ය පහසු කරගන්න ස්වයංක්‍රීයකරණය කරගන්න. එහෙනම් අපිට උපදේශ මාලාවක් නැවත ක්‍රියාත්මක කරන්න අපිට නේද? නැත්තම් කඩේ කැෂියර් ගාවට බඩු ටික අරන් ආපුවාම මේ පාරිභෝගිකයා එක බඩුවක් ඇතුළත් කරනවා ආයෙක බිල ඇතුළත් කරුවාන් පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනවා නම් ආපහු ඕන් කරගන්න ඕනේ දෙවෙනි බඩුව ඇතුළත් කරගන්න. ආපහු ඕන් කරන්න ඕනේ තුන්වෙනි බඩුව ඇතුළත් කරගන්න. එහෙම නැහැ අපිට එක දිගට භාණ්ඩ කීපයක මේ මිල ගණන් ටික ප්‍රමාණයන් ටික ඇතුළත් කරන්න ඕනේ අවසන් වෙනකම්. නේද? කැෂියර් ඊට පස්සේ සමාන හරි බිංදුව හරි -1 හරි ගහපු ගමන් බිල මොකද්ද මේ ප්‍රමාණයන්ගේ මිල වැඩි වෙලා ගෙවිය යුතු මුදල එන්න ඕනේ. හරි ඔන්න ඕක තමයි පුනර්කරණ ආකාරය. නා අපි අද කරන්නේ පුනර්කරණ ආකාරය. අපි යනවා ටෙවුට් එකට දැන්. රයිට්. පැහැදිලිනේ? හරි. හොඳයි පුතේ අපි යනවා ටෙවුට් එකට. මෙන්න අපි කරන්න යන පුනර්කරණ ආකාරය. රයිට්. නිබන්ධනේ මම දාලා තියෙනවා පුතේ මම කිව්වා print out ගන්න කියලා. එහෙම නැත් බැරි ඒකත් බැරි කට්ටියට කඩදාසියක සකස් කරගන්න කියලා කිව්වා. ටියුට් එක වැදගත් වෙනවා මේ ටික ෆෝන් එකෙන් හරි බලාගෙන නෝට් එක ලියාගෙන කඩදාසියක හරි ලෑස්ති කරගන්න ටියුට් එක ගන්න ගම් print ගන්න ගන්න. හරි
පැහැදිලිව තියාගන්න මේවා ඉතා වැදගත්. හරි? right. පොඩු ව්‍යුහය. right. පළවෙනි එක තමයි පොඩු ව්‍යුහය කියන එක. අපි කතා කරනවා පුතේ. අපි කලින් කතා කරා මේවල ව්‍යාජකයේ තුල අපි කතා කරා ගැලීම් සඳහන් වල for do එක while do එක repeat until එක අපි කතා කරලා තියෙනවා. මේ දැන් අපි කෝඩින් එක කියන්නේ. ක්‍රමලේඛයේ කෝඩින් එක කියන්නේ. හරි. ඉතින් දැන් අනිත් කලින් හිටපු කට්ටිය කෝඩින් දන්නවා ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්නේ කොහොමද? ඒක දන්නවා. අද සම්බන්ධ වෙන මේක කෙරලා නැත්තම් මේ ගැන අවබෝධයක් නැති කට්ටිය පොඩ පරිස්සමෙන් අහගෙන ඉන්න, තේරුම් ගන්න බලන්න. අපහසුතාවයක් තියෙනවා නම් මට පෞද්ගලිකව කියන මම කලින් වල රෙකෝඩින් ටික එවන්නම්. ඒතර පොඩ්ඩක් කියවලා පොඩ්ඩක් මාන්සියලා පොඩ්ඩක් කට්ටක් කාලා සෙට් වෙන්න පාඩම. අතාරින්න එපා. හරි ලකුණු වැඩි ප්‍රමාණයක් වෙන් වෙනවා පේපර් එකට ප්‍රෝග්‍රෑමින් මේ පාඩමේ. කෙටි ප්‍රශ්න විශාල ප්‍රමාණයක් එනවා. රචනා ප්‍රශ්නයක් වෙන වෙනවා. ඒකට අර පළවෙනි කොටස ලකුණු 20ක් එන්නේ කොටස් 10ක. ඒකට අනිවාර්යෙන් එකක් එනවා. එකක් හරි දෙකක් හරි එනවා. හරි මේක අතෑරලා අපිට ඒකක් ගැන පොඩි ඩවුට් එකක් තියෙන හැමොත් එක්ක. හරිද? ඒ හින්දා ලොකු එකක් අතෑරියත් අනිත් ඒවා වගේ කරගන්න බෑ කොහොම හරි ඒවා කරන්න ඕනේ වනේ. හරි හොඳයි. හොඳයි පුතේ මෙන්න ප්‍රෝග්‍රෑම් එක 1 සිට 10 දක්වා අගයන් ප්‍රතිදානය කිරීමට පැස්කල් කේතේ ලියන්න. හරි පැස්කල් කේතේ ලියන්න දෙයක් නෑ ලියලා තියෙන්නේ. පැස්කල් කේතේ ලියන්න දෙයක් නෑ පුතේ ලියලා තියෙන්නේ. හරි මම මේක ව්‍යාජ කේතේ මම ලියලා අපි ගැලීම් සරණත් අඳිනවා. හරි? right මෙන්න program print 10 numbers. Program print 10 numbers. Right? Program print 10 numbers. Program එක ආරම්භ කරා program එකට නමක් දෙනවා සාමාන්‍යයෙන් Pascal වල print 10 numbers කියලා මම ගත්තා. හිස්තැන් නෑ මේ වල මේක කරන හිස්තැන් තියෙන්න බෑ මේ හඳුන්වන වල අපිව දන්නවා input output කියලා වචන තිබ්බනවත් කමක් නෑ අපි ඔන්න තිත්කමා වලින් අවසන් කරන program එකේ නම print 10 numbers. වා කියන්නේ variable කියන එකක් variable එකක් වෙන් කරලා තියෙනවා count කියලා. count කියලා variable එකක් වෙන් කරලා තියෙනවා. right. මේ බලන්න integer ඒ count කියන variable එක වෙන් කරේ integer කියන දත්ත වර්ග සඳහා. මොකද්ද integer කියලා කියන්නේ නිකිල සංඛ්‍යා ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාව. වෙන් කරේ. හරි තැනක් වෙන් කරලා තියෙනවා ප්‍රධාන මතකයේ RAM එකේ තැනක් වෙන් කරලා program එක ක්‍රියාත්මක වෙනකොටම RAM එකේ ටක් ගාලා තැනක් වෙන් වෙනවා count කියලා. ඒක අපි තියාගෙන ඉන්නවා. ඔන්න begin ඔන්න ආරම්භ කරනවා. ඔන්න for loop එක අපි for loop එක කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා දන්නා වාර ගණනකින් යොත් උපදේශ මාලාවක්. ඒ කියන්නේ අපි දන්නවා for loop ක්‍රියාත්මක වන වට ගන්න. අපි කියන්නේ පුනර්කරණයෙන් කියන්නේ නැවත නැවත ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඔන්න for loop එකේ අපි දන්නවා පුතේ ක්‍රියාත්මක වන වට ගන්න. while එකේ දන්නේ අපි කලින් ඉගෙන ගත්තා. while එක නොදන්නා වාර ගණන. හරි මම මේ දෙක පාවිච්චි කරලා මම ලියලා දෙන්නම් පොඩ්ඩක් ඉන්න. කොහොමද මේ දෙක පාවිච්චි වෙන්නේ කියලා සමහරවිට ඔක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ දන්නා කතාව මොකක්ද නොදන්නා කතාව මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දන්නා කියලා කියන්නේ පුතේ for loop එක තුල ආරම්භක අගයක් තියෙනවා. කීයද ආරම්භක අගය මයික් එක ඔන් කරලා ඩක් ගාලා මට කියන්න. ඔය මේ ප්‍රෝග්‍රෑම් එකේ ආරම්භක අගය කීයද? කොහොමද ඩක් ගාලා මයික් ඔන් කරලා කියන්නේ? කීයද? අයියෙන් කියන්නේ. කො කියන්නේ දේ? මයික් එක ඔන් කරලා එකපාර උත්තර දෙන්න මයික් එක ඔෆ් කරන්න බෑ කියන ආරම්භක අගය කීයද? 1. අවසන් අගය කීයද? 10. කීයද? මනෝදා ඉන්නව නේද මනෝදා? මනෝදා ඉන්නව නේද? හරි. වට 10යි. ආරම්භක අගය 1යි අවසන් අගය 10යි. වට 10යි පුතේ. ක්‍රියාත්මක වෙන වට ගන්න නිශ්චිතයි. අපි දන්නවා පොල්. එන වට 10ක් මෙයා කරන මේකේ ක්‍රමලේඛය තුල උපදේශ 10 පාරක් ක්‍රියාත්මක වෙනවා. හරි. මේ චුට්ටක් ඇතුළට එන්න ඕනේ පුතේ. මේක printing mistake එක පොඩ්ඩක් ඇතුළට එන්න ඕනේ. මේක පෝ එකෙන් පොඩ්ඩක් ඇතුළට එන්න ඕනේ. මෙන්න මේ තිත්කමාව දාලා නෑ පුතේ මේ බලන්න. පෝ එකේ if එක අපි දාන්න මේක ඉවර නෑ තාම. නැත්තම් අපි හැම පේලියකම තිත්කමාව දානවා ඉවරයි කියලා. මෙන්න මෙතන තිත්කමාව වැටෙන්නේ නෑ. right ln count. එහෙනම් ලියන්න මොකද්ද count? එහෙනම් count වල පළවෙනි වටේ count වල අගය කීයද? 1යි. දෙවෙනි වටේ count වල අගය කීයද? 2යි. 3 4 5 10යි. count වල අගය 11 වෙච්ච ගමන් ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. හරි. දැන් මෙන්න ඔන්න බලන්න මම ව්‍යාජකේතේ මේ අපි ලියපු එකක් මේකට ලියනවා. මම මේකටම ව්‍යාජකේතේ දැන් ලියන්න යන්නේ. හොඳට බලන්න. අපි මේවා ලියලා තියෙනවා. හරි? right. ඔන්න ව්‍යාජකේතේ ලියන්න යන්නේ. හරි? ව්‍යාජකේතේ ලියන්නේ යම්කිසි ආකෘතියකට අනුව අපි පළවෙනි අපි begin කියලා තමයි ව්‍යාජකේතේ පටන් ගන්න begin කියලා පටන් ගන්න. හරි? මේක ඇතුළට right. ඔන්න අපි පටන් ගන්නවා begin කියලා.
පටන් ගන්න right අපි ලියනවා right get sorry අපි ගාමු කෙලින්ම variable එක count කියලා count හරි for එකේ count එක අපිට ගන්න ඕනේ නෑ පුතේ for එකේ අපි program එකේ for අපි count කියලා variable එක මෙතන එක count 1 ආරම්භකයි count සමානයි නේද right count equal 1 to 2 කියන keyword එකක් capital එකෙන් පටන් ගමු simple capital max කරන ප්‍රශ්නයක් නැහැ 1 to 10 right අපි do කියන එකේ right එක do සන් කරමු do තිබ්බද එකයි කමක් නැහැ හරි right for right ඊට පස්සේ අපි කෙලින්ම දෙන්න පුළුවන් right 1 to 10 display මොකක්ද ඒ වරහන් ඇතුළේම දෙමු count කියලා අන්න count වල ආරම්භකදී right අවසන් කරා අපි ව්‍යාජකේතේ අපි end4 කියලා අපි අවසන් කරනවා program මේ for loop එක අවසන් කරන්න ඕනේ end4 loop එක අවසන් කරා ව්‍යාජකේතේ අපි අවසන් කරා right end කියලා අවසන් කරා ඔන්න පුතේ ව්‍යාජකේතේ ඔක තමයි ව්‍යාජකේතේ begin for count 1 to 10 do හරි right 1 to 10 display count එක display වෙනවා right end4 කියලා for loop එක අවසන් කරා ව්‍යාජකේතේ අවසන් කරා මෙන්න මේ විදිහට. එතකොට මේකේ පුතේ පළවෙනි අගය right මේකේ මම ගත්තොත් එක alignment වෙනස් වෙනවා right මෙතනදී count වල ආරම්භක අගය 1යි. එක print කරලා පළවෙනි එක print කරලා දෙක print කරලා 3 4 5 6 7 8 9 10 print වෙනවා 10 print වෙලා 11 වෙච්ච ගමන් program එක නවතිනවා මෙන්න මෙතනින් නවතිනවා program end එක. අවසන් වෙනවා program. ඔන්න ව්‍යාජකේතේ. හරි. දැන් ඔය tut එකේ ව්‍යාජකේතේ මේ කොටුව දෙකට බෙදාගත්තා කවනේ ව්‍යාජකේතේ පැත්තට ලියා ගන්න. අපි ගැලීම් සරහනක් දැන් අඳින්න යන්නේ. එහෙනම් අපි ඔකට දැන් ගැලීම් සරහන අඳින්න යන්නේ. හරි මේක ව්‍යාජකේතේ ලියා ගන්න අවශ්‍ය කට්ටිය ව්‍යාජකේතේ ලියා ගන්න මේක. එතකොට උඩට ලියාගත්තා කමක් නැද්ද මෙතන ලියාගත්තා කමක් නැහැ. අපි ගැලීම් සරහන මේ දකුණු පැත්තේ පොඩ්ඩක් ඉඳ තියාගන්න ගැලීම් සරහන අඳින්න. හරි ව්‍යාජකේතේ ලියා ගන්න ඕකටම හරියන්නේ. වම් පැත්තේ තියෙන programming code එක කියනවා programming code එක. ඔය ව්‍යාජකේතේ අපි ඇත්ත කේත වලට හරවපුවාම තමයි ඔය වම් පැත්ත තියෙන්නේ. අපි ගැලීම් සටහන අඳින්න යන්නේ නැහැ. එහෙනම් මම අඳින්නම්. right හරි පුතේ මෙන්න ගැලීම් සටහන ඔන්න ඕකට අදාළ එක බලන්න මෙන්න ගැලීම් සටහන හරි එන ගැලීම් සටහන right start ආරම්භ කරා count වල ආරම්භකගේ 1යි. ඔකේ for loop එකේ එකෙන්නේ පටන් ගන්න පළවෙනි යගේ 1යි. count සමානයි 1යි. හරිනේ? ඔන්න 4 පටන් ගත්තා 4. count කුඩා හෝ සමානයි 10යි. count කුඩා හෝ සමානයි 10යි. ඔව්ද නැද්ද? ඔව්. කුඩායිනේ 1යිනේ දැන් count වලගේ 1යි. ඔව්. එහෙනම් yes පැත්තට ගන්නවා මේ display count. display count. count එක display වෙනවා. පැහැදිලි හරි display count ඔන්න අංක 1 display වෙනවා තිරේ යනවා උඩට count සමානයි count ධන 1 මම කිව්වා පුතේ මේක කලින් මෙන්න මේක තමයි අපි කියන්නේ loop counter එක මේක ආරම්භක විචලක variable එක count variable counter variable එක මේක count කියන එක count සම මේ condition එක කොන්දේසිය මේක
මෙන්න පුතේ මේ ඩිස්ප්ලේ එක මේ තියෙන්නේ ලූප කවුන්ටර් එක. මම කිව්වා ලූප ආකෘතියක එන්ජිම තමයි මෙයා කියන්නේ. මෙයා නැත්තම් මාර අවුලක් වෙනවා. මෙයා තමයි ඇක්සලරේට් කරන්නේ මේ ලූප් එක. ඒ කියන්නේ ක්‍රියාත්මක කරවන්නේ. ඉස්සරහට යවන්නේ මෙයා. කවුන්ට් වලගේ කවුන්ට් සමානයි කවුන්ට් ධන එක. මොකද්ද කවුන්ට් සමානයි කවුන්ට් ධන එකේ අර්ථය පුතේ? අපිව දන්නවා. කවුන්ට් වල අගයට එකක් එකතු කරලා නැවත කවුන්ට් වලට දානවා. මේ කවුන්ට් වල අගයට එකක් එකතු කරලා ආපහු කවුන්ට් සමාන කියලා පවර්නවා කියන්නේ. වම් පැත්තේ විචල්්‍යයට දකුණු පැත්තේ ප්‍රතිඵලය යනවා අගයන් පවර්නවා. දානවා. අසයින් කරනවා. නම් කවුන්ට් සමානයි කවුන්ට් ධන. කවුන්ට් වල ආරම්භක 1යි 1 2ක් නෝ 2යි 2 දානවා කවුන්ට් වල. දැන් කවුන්ට් වල අලුත් මේවට යනකොට අලුත් අගේ කවුන්ට් වල 1 2 වුණා. 2 කුඩා 10යි. ආපහු බලනවා 2 කුඩා 10යි. ඔව් ආපහු කුඩා. එහෙනම් ආපහු යනවා. ඩිස්ප්ලේ කවුන්ට්. ඔන්න කවුන්ට් එක ආපහු ඩිස්ප්ලේ කරනවා. ඔන්න අංක 2 පෙන්නනවා. ආපහු 3 වෙනවා. ඔහොම වෙනවා. ඔන්න 10ක් යනවා. 9ක් යනවා. 9 වෙලා 9 ඊළඟ 10යි. 10 කුඩාද 10යි. කුඩා නෑ හැබැයි සමානයි. කුඩා නෑ හැබැයි සමානයි. හරි කුඩා සමාන එක අයින් කරනකොට මෙතන 11 දාන්න. දැන් ප්‍රෝග්‍රෑම් එකේ 10 වේද අපි මේ විදිහට කරමු. හරි? ලියන්න පුළුවන් වෙනස් කරනවා. කවුන්ට් කුඩාව සමානයි 10යි. කුඩා නෑ හැබැයි සමානයි. ආපහු යස් පැත්තට යනවා. උන 10 print කරවන්න 11 වුණා. ඔව් කවුන්ට් කුඩාද 11ද? sorry. කවුන්ට් කුඩා 10ට. ඒ කියන්නේ දැන් 11 එන්නේ. 11 කුඩා 10ට. නෑ. නැත්තම් නෝ පැත්තට යනවා. ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. වට 10ක් කැරගිලා ඉන්නවා. වට 10 ඇතුළතදී පුතේ 10 පාරක් උපදේශයන් ක්‍රියාත්මක කරලා කවුන්ට් වලගේ 10 පාරක් print කරලා දෙනවා පල්ලෙහා. ඔන්න ගැලීම් සටහන. පැහැදිලිද? ඔන්න ගැලීම් සටහන. මම for loop එකේ ගැලීම් සටහනේදී මම යමක් කිව්වා ඔය කට්ටියට. මේක මෙයාට අයිති නෑ කියලා මම කිව්වා. කාටද කියන්න බලන්න. කියන්න බලන්න මට කවුරු හරි. for loop එකේ ගැලීම් සටහනම ගැන මට කියන්න බලන්න. මොකද්ද? තනුජ මොකද්ද කියන්න පුළුවන්? for loop එකේ ගැලීම් සටහන ගැන. මයික් ඔන් කරන්න. for loop එකේ ගැලීම් සටහන ගැන මොකද්ද මම කිව්වේ? අපි අදිනවගේ කාගේ ගැලීම් සටහනද? ජයවර්ධන අනුජ කියන්න බලන්න අනුජ for loop එකේ ගැලීම් සටහන ගැන මොකද්ද කියපො මයික් ඔන් කරන්න කියනකොට මයික් ඔන් කරන්න කතා කරන්න නැත්නම් මේ වැඩේ වෙන්නේ නැහැ මම කිව්වනේ මයික් ඔන් කතා කරන්න පුතේ for loop එකේ ගැලීම් සටහන ගැන මොකද්ද කියන්න පුළුවන් for loop එකේ ගැලීම් සටහන අඳින්න පුළුවන් කිව්වද මම for loop එකේ ගැලීම් සටහන අඳින්න බෑනේ අපි අඳින්නේ කාගේද while එකේක මේ අඳින්නේ ඇයි for loop එකට අඳින්න බැරි ඇත්තටම for loop එකට අපි අඳින්නේ while එකට මෙයාමයි අඳින්නේ වචන වෙනස් මේ ඔයක while එක එනවා මෙතන ඇයි for loop එකට බැරි for loop එකට අඳින්න බෑ පුතේ for loop එක කියන්නේ පුතේ යම්කිසි ආරම්භක අගයක ඉඳලා අවසන් අගයක් දක්වා ආරම්භක අගයේ ඉඳලා අවසන් අගයක් දක්වා අපි කතා කරනකොට අපි ගැලීම් සටහන් සංකේත අපි ඉගෙන ගත්තා අපි ඉගෙන ගත්තේ නෑ සංකේතයක් ආරම්භක අගයේ ඉඳලා අවසන් අගයක් දක්වා දෙන්න පුළුවන් සංකේතයක් අපි ඉගෙන ගත්තේ නෑ අපි ඉන්පුට් වලට එකක් ඉගෙන ගත්තා ආදාන නේ ඊගාට සැකසීමට අපි ඍජුකෝණාශ්‍රය ඉගෙන ගත්තා එමනේ ඊගාට තීරණයකට කොන්දේසියක් සලකා බලලා තීරණයක් ගන්න අපි මේක ඉගෙන ගත්තා ප්‍රතිදානයකට මෙන්න මේවා ඉගෙන ගත්තා අපි ආරම්භක අවසානයේ මේ දෙක ඉගෙන ගත්තා. ඒ කනෙක්ටර්ස් තිබ්බා. ආරම්භක ගිහිල්ලා අවසන් අගයක් දෙන්න සංකේතයක් අපි ඉගෙන ගත්තේ නැහැ. හැබැයි කුඩාද විශාලද කියලා බලන්න ඉගෙන ගත්තා. ඉතින් ඒක ඉතින් කොන්දේසියන එක තීරණ කොටුවා. ඒ හින්දා අපි කියන්නේ පුතේ අපි ඇත්තටම මේ අඳින්නේ for loop එකට while එකේ ගැලීම් සටහන මේ අඳින්නේ. දැන් while එකට අලුතෙන් ගැලීම් සටහන ඉගෙන ගන්න නැහැ. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න for loop එකේ ගැලීම් සටහන right ඔය තුනටම ලියා ගන්න. මෙන්න ගැලීම් සටහන පැත්තකින් දාගන්න ලස්සනට පිළිවෙල. එතකොට Pascal code එකක් තියෙනවා, ව්‍යාජ කේතයක් තියෙනවා, ගැලීම් සටහනක් තියෙනවා. තුනම හරි. හරි? right. ඔන්න අලුත් දෙයක්. 10 සිට 1 දක්වා අගයන් ප්‍රතිධානය කිරීමට Pascal ක්‍රමලේඛයක්. ඔන්න පුතේ අපි ඉගෙන ගත්තා 2 කියන එකයි down 2 කියන එකයි මතකනේ අපි කලින් ඉගෙන ගත්තා මේක. දැන් මෙන්න
විශාල අගයක ඉඳලා කුඩා අගයක් දක්වා මුද්‍රණය කරා. අපි මේ දැන් කරේ අපි කුඩා අගයක ඉඳලා විශාල අගයක් දක්වා. කුඩා අගයක් ඉඳලා විශාල අගයක් දක්වා මුද්‍රණය කරනකොට පුතේ අනිවාර්යෙන් ආරම්භක අගයේ කුඩා මේ ආරම්භක අගයේ කුඩා අගයකින් පටන් ගන්න ඕනේ අවසන් අගයේ විශාල අගයක් වෙන්න ඕනේ. ඕකේ අනිත් පැත්ත කුඩා අගයක ඉඳලා විශාල අගයක් දක්වා. එහෙනම් ආරම්භක අගයේ කුඩා අගය විශාල අගයක් වෙන්න ඕනේ. අවසන් අගයේ කුඩා අගයක් වෙන්න ඕනේ. ඔන්න ඕකෙම අනිත් පැත්ත ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එකම අපි 10 9 8 right. දැන් අපි ව්‍යාජකීයතේ ලියන්න බලන්න ඕකට. ව්‍යාජකීයතේ ගැලීම් සටහන දෙකම ලියන්න. ව්‍යාජකීයතේ ගැලීම් සටහන දෙකම ලියන්න. right. කරමු බලන්න. ටක් ගාලා ලියන ඔය විදිහට ව්‍යාජකීයතේ ගැලීම් සටහන. display count සමානයි count ඍණ 1යි count සමානයි count ඍණ 1යි විශාලගේ පටන් ගන්නවා ඔන්න විශාලගේ ඉන්න ලෝප කවුන්ටරේ count සමානයි count ඍණ 1 හරි නා විශාලගේ ගිල්ල කුඩාගේ රූප කවුන්ටර් x එකින් එක කවුන්ට් එකින් එක වැඩි කරලා වැඩි කරන එක අඩු කරන එක එන්ජිම කියලා මම කිව්වේ නේ මේක නැත්තම් මේ ලූප් එක ඇතුලේ මෙයා නැත්තම් මේක අපරිමිත අනන්ත වාරයක් දක්වා ක්‍රියාත්මක කවදාවත් කවුන්ට් 10ට හෝ එකට ලං වෙන්නේ නැහැ කලිගේ කවුන්ට් 10ට ලං වෙන්නේ නැහැ එකින් එක වැඩි වෙනින් තමයි 10ට ලං වෙලා කොන්දේසිය අඩ වෙලා නැවතුනේ මෙයා ඉන්න මොනේ ලූප කවුන්ටර් ලූප් එක ඇතුලේ ලූප් එකක් කියන්නේ ඒකනේ මේ තියෙන්නේ ලූප් එක මේ තියෙන්නේ ලූප් එක ඒකයි ලූප් කියන්නේ මේ ලූපේ තුල තියෙන උපදේශ කරගෙන වාර ගානක් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා අපිට නැවත නැවත ක්‍රියාත්මක කරගන්න ඕන මේ ලූප් එක තුල දාන්න ඕනේ උපදේශයක් මේක ඇතුළට දාන ඕනේ කෙනෙක් නැවත ක්‍රියාත්මක වෙනවා වට ගාන කියන ඒ දක්වා ක්‍රියාත්මක වෙනවා අපි යමු ඊළඟ උදාහරණයට. අද පොඩ්ඩක් සංකීර්ණ වැට්ටා. 110 දක්වා උත්තේ හා ඉරට්ටය කියන ප්‍රධානය කිරීමට පැස්කල් කීයටයක් ලියන්න. උත්තේ හා ඉරට්ටය. අපි ගල්ලියම උත්තේ විතරක් ඒවල ඉරට්ටය විතර. right. අපි මෙන්න මෙහෙම right. අපි ව්‍යාජකීයයක් අපි ඉස්සල්ලාම ලියමු. හරි. අපි මෙන්න මෙහෙම කරමු පුතේ. උත්තේ සහ ඉරට්ටය. හරි. අපි ඔත්තේ එකට ලියමු ව්‍යාජක අපි දුරම ඉරට්ටේ ඊට පස්සේ ඔයාලා ලියා ගන්න පුළුවන්. හරි අපි ඔත්තේ එකට ලියමු ඉස්සෙල්ලාම මම ව්‍යාජකයේට ඉස්සෙල්ලාම ලියන්න. ව්‍යාජකයේට ව්‍යාජකයේට. අපි ගමු. මම ගන්නම් x කියලා කවුන්ට් වැඩිලා මම x කියලාම ගන්නම් x right right මට කවුරු හරි කියන්න උත්තරي ඉරට්ට දැන් ඔන්න x වලින් එනවා ඔන්න පුතේ දැන් පළවෙනි අගේ right දැන් එනවා පළවෙනි වටිනාකම දැන් x වල ආරම්භකගේ ඔන්න x වලගේ එකක් එනවා එක පැවරෙනවා x වලට ඔන්න එනවා අපි හිතමු එහෙම හරි උත්තේදී රට්ටේද කියලා කොහමද මේක අනුගමනය මේක කොහමද ඔප්පු කරගන්නේ එක පැත්තක දාමුකෝ ඔය එකේ පොඩි අපි තුනාව කියලා හරි උත්තේදී රට්ටේද කියලා බලාගන්නේ කොහොමද මුදේ මේක කොහොමද බලන්න උත්තේදී රට්ටේද කියලා බලන්නේ කොහොමද දෙකෙන් බෙදනවා නන්ද පුතේ උත්තේ ඉලක්කම දෙකෙන් බෙදෙනවානේ. තුන ගන්නමු. තුන කියන අගය ගන්නමු. තුන කියන අගය ගත්තාම තුනක් දෙකෙන් එකයි ශප්ප දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන පළේට උත්තේ කියලා කියන්නේ ඊට උත්තේ ඉලක්ක අපිට බලන්න බෑ. ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා. මොකද්ද හොඳම කොන්දේසිය? උත්තේ ඉලක්කද කියලා බලන්න.
මොකක්ද අපි පාවිච්චි කරේ? Excuse me sir. ඔව්. sir දැන් සම්බන්ධ වුණේ ක්ලාස් එකක් තිබ්බා. හරි මනෝද හරි අපි ටියුට් එකේ තුන්වෙනි කාර්යය යන්නේ ඒක තමයි බැලුවා ඇහුවා ඒක වයින්ද කියලා. රයිට් හරි. අපි බලන්නේ පුතේ ඔත්තේ රැට්ටද කියලා බලන්නේ දෙකෙන් බෙදලා ඉතිරියගේ එකක් තියනවා නම් අපි කියනවා යා ඔත්තේ කියලා. ඔත්තේ කියලා කියනවා. හරි ඉතිරියගේ එහෙම නෑ එකක් ඉතිරි වෙනවා නම් ඔත්තේ. එකක් ඉතිරි වෙනවා නම් ඔත්තේ කියලා අපි කියන්නේ. හරි ඉතිරි වෙන්නේ නැතුව බෙදලා නම් බිඳුව නම් අපි කියන්නේ ඉරට්ටේ කියලා. ලේසි වැඩි. මොඩ් අපි අර පාවිච්චි කරන්නේ මොඩ් කියන ඔපරේටර් එක. මතකනේ මෙහෙවනේ කාර් එකේ. හරි අපි කතා කරා නේද? ගණිතමය මේවල දෙයක් කතා කරා මොඩ් අගේ. EIV අගේ මතකනේ කතා කරන්නේ මොඩ් අගේ අපි බලන්න. එහෙනම් අපි මේක ඇතුළට අපි if එකක් දාන්න වෙනවා. අපි ඒක බලන්න if එකක්. ඔන්න පුතේ for loop එක ඇතුලේ පුනර්කරණය ඇතුලේ තව ආකෘතියක් ඇතුළට රිංගනවා. වර්ණයක් අපි දාගන්න අවස්ථාව. ඒකත් වර්ණේ සරල වර්ණයක්. සරල වර්ණේ මේක මොකද්ද? if then else end if අවස්ථාව. ඔත්තේ ඉරට්ටේ නෙමෙයි. ඔත්තේ අගේ අගයක් නා විතරක් නෑ. ඔත්තේ අගයන් ප්‍රතිදානය කියන ප්‍රැස් කර. ඔත්තේ හා ඉරට්ටේ අගයන්. හරි. අපි දෙකම ලියමු මේකේ නා. එකවර දෙකම ලියමු කියන. හරි ඔත්තේ හා ඉරට්ටේ අගයන්. හරි රයිට් ඕකේ. රයිට්. ගානේ කියලා දෙන විදිය පොඩි උපදේශ ප්‍රමේයයක් තියෙනවා. හරි. if makes mod කියලා වරහය තුල දාමු. if x mod දෙක සමානයි එක නම් then display x අපි එහෙම නැත්තම් ඉරට්ටියක් කෙරීමද මොත්තේ විතරක් නම් ගන්න බෑ. එහෙනම් ඉරට් else ඔව් else display y අපි මෙතන end if කරමු if එකයි අවසන් කරමු end if මේ හැටි if එක කරා එහෙනම් for loop එකේ මෙතන end for වෙලා program එක 10 පාරක් ක්‍රියාත්මක වෙලා program එක නවතිනවා. මෙන්න program එක x සමානයි 1 දැන් 10 දක්වලු if x mod x බෙදීම 2 සම ඉතිරියගේ 1යි නම් then display x else එහෙම නැත්නම් display sorry වචනේ කියලා right display හරි වචනේ විතරක් පෙන්නනවා. හරි අගේ මේ ලෙවල් අගේ නැත්නම් අපි වචනයක් එක්ක දෙනවා නම් අපි දෙන්න පුළුවන් කෙලින්ම. odd number is අපි උඩුකම යටතේ වචනයක් print කරගන්නවා නම් odd number is කියලා දාලා right කමා එකත් එක x දැන් මෙතන අපිට right even number is කියලා අපිට ගන්න පුළුවන්.
හරි ඔන්න පුතේ අපි දෙකම එකට ලිව්වා ඔත්තේ ව්‍යාජකයේදී ලිව්වේ ඔය ඔත්තේ සංඛ්‍යාවක් නම් වෙනම print කරලා ඉලක්ක සංඛ්‍යාව නම් even number is කියලා වචනයක් එක ඒක print කරනවා. හරි 1 10 දක්වා. එතකොට odd number is කියලා 1 3 5 9 අරක 2 4 6 8 10. හරි අපි ඔකේ ඔත්තේ විතරක් නම් අපිට කෙලින්ම අතන end if කරනවා. ඔත්තේ විතරක් නම් අපි මෙතන else end if මේක දාන්නේ නැහැ අපි. ඔත්තේ විතරක් නම් end if කරනවා. ඉරට්ටේ විතරක් නම් මේක දෙකෙන් බෙදලා ඉතිරි බිඳුව නම් display ඉරට්ට එක even number කියලා දාන්න. පැහැදිලි? ඊට එක අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් Pascal code එකත් අපි ඔකට ලියන්න ඕන. අපි Pascal code එක ලියමු ඔකට. හරි ඒකත් ওই විදිය තමයි ව්‍යාජකයේදී ලියන්නකෝ. හරි? හරිද ළමයි? ව්‍යාජකයේදී හරිද? මම ලයිව් එකට වෙනස් කරා මම දැන් ගත්ත ගමන් ඒකයි. හරි සර්. Pascal code එක ගොඩනගන්න බලමු ටිකක් දැන් මේකේ Pascal code එක right program එක නමක් දෙමු program odd and even හරි right ඉත් සමාදාන අපි අවසන් කරමු program odd and even variable එක වේ කරන්න දෙනවා var x කියලා වෙන් කරා x odd එක දැම්මා integer පූර්ණ සංඛ්‍යාව ගමඩා කරන්න integer හැදෙන්නේ හරි හරි ඊට පස්සේ begin පටන් ගමු පටන් ගන්න යන්නේ program එක ඔව් සර් සමහරවිට ඔය ක්ලාස් එකකින් මම ගන්නවා සර් හරි dot එකයි සමානයි Pascal සමාන කියන එක 1 to 10 do now බලයාට අපි මෙතන begin එකක් දාලා පටන් ගමු begin කොන්සා කියලා begin එකක් දාලා අපි right if xmod අපි වරායල් දාමු xmod දෙක සමානයි එක then right
අපි right කියන විදිහට පාවිච්චි කරන්නේ පුතේ output එක right එක තමයි begin එක පස්සේ කියන්නත් පුළුවන්. right ln දාමු අපි ln අලුත් line එක new line එක x වචනයක් එක්කම දාමු x අපි අවසන් කරමු කරමු and right මෙතන else කියලා දාලා else ආපෝ පල්ලෙහාට ඇවිල්ලා begin right ln even value is x කියලා දැම්මා right program එක මෙතන මේක begin මෙතන end එක මේකෙන් ඉවර වුණා ඊට පස්සේ මෙන්න මෙතන අපි begin යන for එකේ begin එකක් අපි තිබ්බා ඒක end කරා හරි අවසානයේදී අපි ව්‍යාජකයේදී අපි end කරනවා මෙන්න මේ විදිහට full stop එකක් ඉවර කරනවා right තික්කමාව මෙතෙන්ට then that is the one right ඔන්න පුතේ Pascal code එක right program mode and even var x integer begin x 1 to 10 do begin if x mod දෙක සමාන එක then begin right ln odd value is x කියලා else odd value we got even value is right මේව කියලා අපි ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් දැන් අපි ඔය කියන්නේ අපි ගබඩා කරලා තියෙන අගයක් 10 පාරක් කරගෙන කියලා 10 දක්වා. දැන් අපිට ඔක වෙනස් කරන්න පුළුවන්. යතුරු පූර්ව ඒ කියන්නේ පරිශීලකයා දෙන අගයන් 10කට ගන්න පුළුවන්. දැන් for loop එක එතකොට දැම්මහම user ඇතුළත් කරන අගයන් 10ක එයා odd even හොයනවා. මේක නම් පිළිවෙලට යනවනේ කියලා 10 දක්වා. දැන් අපි ඔක දිනු කරන්නේ ඒක අපි ලියන්නේ වෙනම ලියනවා දැන් ඊගාඩුව. දැන් ඕයි දැනුම අරන් අපි දැන් අන්න වෙනස් කරගන්න ප්‍රෝග්‍රෑම් කියන්නේ ඒකනේ. හරි ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. වෙනස් කරගත්තා වෙනස් කරලා අපි ලියන්න පුළුවන්. දැන් අපි user ගෙන් ඉල්ල ගන්නවා 10ක්. දැන් user ගෙන් ඉල්ල ගන්නේවා ආන්න loop එකක් ඇතුළට දාගන්න වෙනවා 10 පාරක් කරගන්න එපා. ඒ ඉලක්කම් 10ක් ගන්න එපා. හැබැයි 10 වෙනි එකේ දුන්න ගමන් ප්‍රෝග්‍රෑම් එක නවතින්න ඕනේ. loop එක අවසන් වෙන්න ඕනේ. එහෙනම් දෙනාගේ తాවකාලිකව තියාගන්න තැනක් වෙනම අලුත් variable එකක් දාගන්න අපි පස්සේ කරමු ඒවා. දැන් මුල් ටිකනේ ඔය ටික. හරි ඔය සරල අවස්ථා ටික තේරුම් ගන්න ඕන කෝඩින් එක කොච්චර සංකීර්ණ පැත්තේ අය කියලා හිතන්නේ නැහැ පේපර් එකේ. නමුත් ව්‍යාජකීය තරම් එනවා පුතේ ව්‍යාජකීය තරම් සැලකිලිමත් වෙන්න. ඔකත් ලියා ගන්න අපි ගැලීම් සටහනක් දැන් උතන ඉඩ මදි නම් වෙනම හරි ඇඳ ගන්නත් ඕනේ ගැලීම් සටහන. ඒකත් ඉතා වැදගත්. ලූප් එක ඇතුලේ if එක කරන එක. හරි? අපි ඒකත් අඳිනවා. අමාරු සංකීර්ණ නෑ පුතේ ඒවා. ඔය කට්ටිය තනි ප්‍රෝග්‍රෑම් ලියන්නේ නැහැ. එක්ක හිස්තැම් පුරවන්න. නේ ගැලීම් සටහනේ හිස්තැම් පුරවන්න. එහෙම දැන් අමාරු දේ අපි කරනවානේ. අපි අමුමුවෙන් ලියනවා ප්‍රෝග්‍රෑම්. අමුමුවෙන් අඳිනවා ගැලීම් සටහන්. ඉතින් ඒ අමාරු දේ දැන් අපි කරලා පේපර් එකේ තියෙන හිස්තැම් පුරවන්න ඒක දිහා බලන්න. ඉතින් ඒක අමුණ ගන්න පුළුවන්. බය වෙන්න එපා. ප්‍රෝග්‍රෑමින් වලට බය වෙන්න එපා. බලන්නකෝ විභාග ප්‍රශ්න කරනකොට කොහොමද කියලා.
හරි ගැලීම් සරාන අපි අඳිමු. ඉස්සලාගේ එකක් කරමු අපි x සමාන 1යි for x කුඩා හෝ සමානයි 10යි yes ආද if එක වල වන්න x එක වල වෙන if එකක් ඈ මේ ගැලීම් සරාව බලන්න පොඩ්ඩක් මේ විශේෂයි x mod 2 සමානයි 1යි ආන්න ඒක ලියන්න ඕනේ x mod 2 හරි මේක හරිද පුතේ මේක අයින් කරන්නද ප්‍රෝග්‍රෑම් එක ලිව්වද ලියාගත්ත තමයි ඔව් සර් x mod 2 සමානයි 1යි x mod 2 සමානයි 1යි yes උනොත් මේ බලන්න ඔන්න බලන්න yes උනොත් ඒක yes උනොත් ඔන්න බලන්න වෙන මෙතන display අපි display කරමු display odd x කියලා දාන්නම් මම display odd x පේනවද odd එක පේනවද පුතේ display odd x yes උනොත් හරි no උනොත් එහෙම මේ no උනොත් මෙතන no උන මේ පැත්තට දෙන්න no උනොත් එහෙම මේ display වරහන් ඇතුලේ even මේ even උඩු කොමානේ even කියන වචනේනේ even දාලා මම කමාව දාලා අර x වල අගේ වුණා x එක වෙනම දෙනවා මේ even x වරහනවා එතකොට ඔත්තේ සංඛ්‍යාවක් නම් මේ බලන්න පුළුවන් එහෙම ලියන්න පුළුවන් මේ step 2 කියලා ලියන්න පුළුවන් step 2 කියලා ලිව්වට එතකොට ඔත්තේ ඉරට්ටේ දෙකම ගන්න බෑ එකම ව්‍යාජකයේද පුළුවන් එහෙම කරන්න ව්‍යාජකයේ දෙක ගත්තාම 2 4 6 8 10 එහෙම ගන්න පුළුවන් පුතේ හරි එතකොට ඔත්තේ ඉරට්ටේ වෙන් කරලා ගන්න බෑ එහෙම ලිව්වොත් අපි ඔත්තේ ඉරට්ටේ වෙන් කරලා ගන්න යන්නේ දෙකෙන් දෙක ගියාම පිළිවෙලට යනවා අපේ එතකොට එකෙන් පටන් ගත්තොත් ඔත්තේ ටික යනවා දෙකෙන් පටන් ගත්තොත් ඉරට්ටේ ටික යනවා හරි මොකද්ද මේ ප්‍රශ්නේ ලලිත් මොකද ප්‍රශ්නේ මෙසේජ් මොකද්ද යන්නේ හරි මේ බලන්න හරි
ඊට පස්සේ උත්තේ නම් ඩිස්ප්ලේ yes එකක් නම් ඩිස්ප්ලේ ඔඩ් වචනෙත් එක්ක ඔඩ් නම්බර් x එක print කරනවා. එහෙම නැත්නම් red. කොහොම වුණත් මේක loop එකට එකතු වෙන්න ඕනේ මේ දෙන්නම් මේ. මෙයා මෙහෙම මෙන්න මෙතෙන්ට අපි අරයි යනවා මේ දැන් අර for loop එක යන්න එපයි. මෙයා join කරනවා මෙන්න මෙයාත් මේකට join කරන්න මේ ඊතලෙකින්. හරි මෙයා මේක join වෙනවා. මෙතන අපි දෙන්න ඕනේ මෙතන දෙමු අපි x සමානයි loop counter එක දෙන්න ඕනේ x සමානයි x දාන එක x සමානයි x දාන එක දෙන්න ඕනේ මෙතන මේක loop එකට join කරන්න වෙන්න මේ විදිහට පොඩ්ඩක් සංකීර්ණ වැඩි එක ගණන් ගන්න විතර මේවා කරන්න එපා අපි ඉස්සරහට එනවා කමක් නැහැ හරි නැහැ කියලා කියන හිස්තම් පුරවන්නකොට මේ අපිට දැනුම ඕනේ වෙනවා මෙන්න මේ සංකේතය අග ඊතලයේ හිස දාන්න සංකේතය අග ඊතලයේ හිස දාන්න x සමාන x දාන එක right මේක no වෙච්ච ගමන් program එක for loop එක ඉවර වෙච්ච ගමන් program එක stop වෙනවා stop වෙනවා program එක right program එක stop වෙනවා මෙන්න මේ විදිහට ඔන්න පුතේ අපි ලියපු program එක අනුක්‍රමික අගයන් කීපයක ඔත්තේ ටික වෙනම ගත්තා ඉරට්ටේ ටික වෙනම ගත්තා හරි ඕක අපිට බංකුවක් දිනු කරන්න පුළුවන් ඕක අපිට ගැලීම් සරහට පේනවනේ රට ඩිස්ප්ලේ ඔට් කියලා මේ තියෙන්නේ හරි yes උනොත් no උනොත් ඩිස්ප්ලේ even කොහොම වුණත් ඒක ලූප් එකට එකතු වෙනවා මේ ලූප් එක ඇතුලේ if එකක් යනවා මේ වරණයක් ලූප් එක ඇතුලේ වරණයක් කියන්නේ ගැලීම් පාලන ව්‍යුහයක් ඇතුලේ තව ව්‍යුහයක් යනවා එහෙම යනවා අපි නීඩිත ව්‍යුහ කියලා අපි කරා ඒවා නීඩි නෙස්ටඩ් කියලා අපි කරේ if එක ඇතුලේ if එකක් for එක ඇතුලේ if එකක් for එක ඇතුලේ for එකක් for එක ඇතුලේ while එක ඇතුලේ for එකක් එහෙම පුළුවන් කරන්න හරි මෙන්න ගැලීම් සටහන මේකත් ඇඳ ගන්න ඕනේ හැබැයි උතන ව්‍යාජකයේද ලිව්වා හරි පොඩක් සංකීර්ණ තමයි ඒක ගැලීම් ව්‍යාජකයේද ලිව්වා පැස්කල් කෝඩ් එක ලිව්වා ඇත්තකයේද ලිව්වා පැස්කල් කෝඩ් එක ලිව්වා මෙන්න ගැලීම් සටහන x සමාන 1යි for x කුඩාව සමානයි 10 ඔව් yes ඊට බලලා x mod 2 x mod 2 x දෙකෙන් බෙදලා ඉතිරියගේ ශේෂය 1ට සමාන නම් yes උනොත් display odd කියන වචනෙත් එක්ක x එක print කරනවා odd කියන වචනේ උද්ෘත යටතේ දාන්න ඕනේ උඩුකම යටතේ වචනේ පෙරලා print වෙනවා උඩුකම යටතේ දාන දෙක තිරේ පෙරලා print වෙනවා එතන x කියන එක print වෙන x කියන්නේ x වල තියෙන අගේ print වෙන්නේ මේ කොහොමද ලූප් එකට එකතු වෙනවා අන්තිමේට no වුණොත් එහෙම මේ මෙතනින් යනවා display even එකත් ඉරට්ටයක් එක even කියන වචනේත් එක්ක x එක print වෙනවා ඒකත් ලූප් එකට එකතු වෙනවා මෙතනින් ආවොත් මෙහෙම යනවා ලූප් එක මෙහෙන් ආවොත් මෙහෙම යනවා ලූප් එක දැන් අපිට ඕක පුළුවන් දෙනලාද ඇතුළත් කරන අගයන් ලක්ෂයකට පුළුවන් ඕක කර මේ සංඛ්‍යා විතර වෙනස් කරන්න යන්නේ එකයි ප්‍රෝග්‍රෑම් වල තියෙන විශේෂත්වය. එකම ආකෘතිය අගයන් පරාමිතිස් ටික වෙනස් කරලා අපිට පරාමිතින් ටික වෙනස් කරලා ඕනේ ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ලියපු ප්‍රෝග්‍රෑමර්ස්ලා ගාව එහෙම ලියපු ප්‍රෝග්‍රෑම් එම මොඩියුල් තියෙනවා පුතේ. ස්ට්‍රිංග් ෆන්ක්ෂන්ස් ත්‍රිත කියලා જાතියක් එහෙම කලින් ලියලා තියාගන්නවා තියා ඉන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එකට ආම්බුනාම ඉතින් මොනවද වෙනද මේ සෙට් එකට ලියපු එක තමයි අනිත් සෙට් එකට දැන් සෙට් එකකට අපි එතන සොෆ්ට්වෙයාර් එකක් ලියුවා කියලා. එතන මෙඩිකල් සෙන්ටර් එකට එහෙම ලයිබ්‍රරි එකකට නම විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒකනේ ඒකට සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ. බොරුවට අමාරු පාට් එක පෙන්නනවා. අම්මෝ මේක ගණන් කියනවා. මේ මාසයක් දෙකක් කල් ගන්නවා ලියලා දෙන්නම් කියලා. ඉතින් අන්තිම දවස් දෙකේ විතර ලියන්නේ. ඩිමාන්ඩ් කරලා තමයි ලියන්නේ. ඒකයි සල්ලි හොයනවා කියන්නේ ඒක. ලියලා තියෙන එකක් ඒකම නම පොඩ්ඩක් වෙනස් කරලා අනිත් එකට ඒකම තෙල් ගහන තැන සෙට් එකේ එකම ක්‍රියාවලියන්නේ ඩොක් චයිල්ඩ් එකේ එකම සිස්ටම් එකනේ එකම ටිකනේ යන්නේ නේ ව්‍යාපාරික ගණුදුරු සැකසුම් පද්ධතියකදී එකම ටිකනේ වෙන්නේ ආය වෙන දෙයක් නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් මේ අනුව පොඩි පොඩි වෙනස්කම් කරලා විකුණනවා සොෆ්ට්වෙයාර් ඉතින් සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ නේද මේ ආකෘති ටික මේවා තමයි වැදගත් මේ බලන්න අපි දැන් මේ ලියපු එක ATM මැෂින් එකේ කොච්චර කාර්යයක් කරනවද කියලා හිතන්න ඒක කල්පනා කරලා බලන්න අපි ATM මැෂින් එක කල්පනා කරලා අපි කාඩ් එක දැම්ම වෙලේ ඉඳලා
නේද රාසාගේ මේවනේ තියෙන්නේ බලන්න මේක කොච්චර සංකේත දිගට මේවා තමයි මේ යන්නේ. දැන් මේක ATM මැෂින් එකේ මොන තැන් වල යොදා ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. හිතලා බලන්න. කොහොමද කියලා. යෙදෙන අවස්ථා නිකන් කල්පනා කරන්න. එතකොට තේරෙනවා.